හරි. බලමු ප්‍රශ්න පත්‍රය 19. 19 ප්‍රශ්න පත්‍රයේ තියෙන මෙන්න මෙහෙම එකක්. බෞද්ධ දර්ශනයේ අනුව ශාරීරිය සහ ලෝකීය නිර්මාණය වී ඇත්තේ කියලා. එතකොට බෞද්ධ දර්ශනයට අනුව මේ කොහොමද මේ ශාරීරිය සහ ලෝකීය නිර්මාණය වෙලා තියෙන එක තමයි මේකෙන් අහන්නේ. ඔව්. මේ අනිත් ටික කතා කරා සර්ගේ. ඒ කියන්නේ මේ අර ප්‍රශ්න 100 ඔව් ඒ අපි ඒවා ඉවර කරා. ඒ කියන්නේ දැන් ඉතින් අවධානයෙන් ඉඳලා නැහැනේ. ඒද මගෙන් අහන්න නරකයි ඒවා. ඒවා මගෙන් අහන්න නරකයි. ඒවා ශිෂ්‍යෝ බලලා ඒ රෙකෝඩින් බලලා ඒවා කරගන්න ඕනේ. මම දන්නවා ඔයගොල්ලෝ උනන්දුවක් නැහැ කියන එක. මට ඒ හින්දා මම දැන් ඇත්තටම මේක කරන එක නතර කරලා දානවා කියලා මම තීරණය කරේත් ඒකයි. මොකද ශිෂ්‍යෝ සමහර අය උනන්දු නැති බව තේරෙනවා මට. මොකද සමහර අය ප්‍රශ්න වලට උත්තර දෙන්නේ සමහර අය මගෙන් අහනවා මේ 100 කතා කරලා ඉවරද කියලා. දැන් 100 කතා කරලා අපි ඉවරයි. ප්‍රශ්න 100ම ඉවර කරා. එතකොට ඒ කියන්නේ බල්ලවත් නැහැ කියන එකනේ. ඒකෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ උනන්දුවක් නැහැ කියන එක. හරි බලන්න බෞද්ධ දර්ශනය අනුව ශරීරය සහ ලෝකයේ නිර්මාණය වී ඇත්තේ කියන එක අහන්නේ. එතකොට මේ බෞද්ධ දර්ශනය අනුව කොහොමද මේක නිර්මාණය වෙලා තියෙන්නේ? ශරීරය සහ ලෝකය කියන එක කොහොමද කියන්නේ බෞද්ධ දර්ශනය අනුව ශරීරය සහ මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ බෞද්ධ දර්ශනය අනුව මොන ක්‍රමයකටද නිර්මාණය වෙලා තියෙනවා කියලා තියෙන්නේ. එකක් තමයි කිසියම් සර්ව බලධාරී දෙවියෙකුගේ මැවීමක ප්‍රතිඵලයක් විදිහට නැත්නම් වසර කෝටි ගණනක් තිස්සේ සිදු වූ පරිණාමය හේතුවෙන් කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා ආපෝ තේජෝ වායෝ පඨවි යන කොටස් වලින් කියලා කියනවා. ජීවියා ඉබේ හට ගැනීමෙන්ය කියලා කියනවා. ඔන්න කාරණා ටික තමයි කියන්නේ. කිසියම් සර්ව බලධාරී දෙවියෙකුගේ මැවීමක් ප්‍රතිඵලයක් කියලා තියෙනවා. වසර කෝටි ගණනක් තිස්සේ සිදු වූ පරිණාමයේ හේතුවෙන් කියලාත් කියනවා. ඊළඟට ආපෝ තේජෝ වායෝ පඨවි යන කොටස් වලින් කියලාත් කියනවා. ඊළඟට ජීවියා ඉබේ හට ගැනීමෙන් කියලාත් කියනවා. ඔන්න ඕකනේ කියන්නේ. ඔන්න ඔය හතර තමයි තියෙන්නේ. එතකොට කොහොමද මේ බෞද්ධ දර්ශනය අනුව ශරීරය සහ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ? කියන්නකෝ බලන්න. කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? බෞද්ධ දර්ශනය අනුව ශරීරය සහ ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා කියන්නේ කොහොමද? මොන ආකාරයකටද? කියන්න බලන්න මේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. කවුරුත් උත්තර දෙන්නේ නැද්ද? පඨවි ආපෝ තේජෝ කියන්නේ. ඔව් පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක තමයි නිර්මාණය වෙලා තියෙනවා කියලා කියන්නේ නේ. ඒතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් තමයි මේ නිර්මාණය වෙලා තියෙනවා කියන්නේ මෙන්න මේ පොඩි මේකක් තියෙනවා. මේක තමයි පෙළ පොතේ තියෙන විස්තරය. පොඩ්ඩක් ඉන්න මේක පිටුව නම් මට හරියට කියන්න මතක නැහැ. මම පිටුව අහක් කළා හදලා තියෙන්නේ. මේ පහේ පොතේ මේ පිටුව තමයි මම පිටුව මේකේ අහක් කළා තියෙන්නේ. මොකද නැත්තම් පිටුව විතරනේ බලන්නේ. දැන් මේ රූපේ තියෙන රූප දිහා බලලා ආපහු රෙකෝඩින් එක බලලා මේ පිටුව කොහොමද කියලා හොයාගන්න. එතකොට හොයාගත්තා. නැත්තම් මම පිටුවක් කියන ඔක්කොම කියනවා ශිෂ්‍යය මුකුත් කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේවා හොයාගන්න. මේ මෙන්න මේ පිටුවේ තියෙන්නේ. මේකේ තියෙනවා මේ වань බෞද්ධ දර්ශනය අනුව බුදුජාන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී ආපස්සට නැමැති බඹලොවෙන් පැමිණි බ්‍රහ්මයන් විසින් මිහිතරේ ජීවේ පිහිටුවන ලද බව අදාළසේක. එමෙන්ම අපගේ ශාරීරිය සහ ලෝකය පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු කොටස් වලින් නිර්මාණය වී ඇති බව පෙන්වා දී ඇත. ඒක ඔන්නෝක තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ජීවය සකස් වෙන ආකාරය. කොහොමද පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින්. ඊළඟට නාසායතනය කියන එක කියලා තියෙන්නේ ඒ අපරිම මතයට කවුද මේ සද්දය ඇහෙනවා මියුට් එකක් ඔන් කාගේ හරි. නාසායතනය ඉදිරිපත් කරලා තියෙන අභිනව මතයට අනුව මොකද්ද ජීවයේ සම්භවය සිදුවේ වෙනත් ග්‍රහ ලෝකයෙන් පෘථිවිය මතට ජීවීන් සංක්‍රමණය වීමෙන් කියලා සඳහන් වෙනවා. ඇහෙනවද මාව? ඔව් සර් ඇහෙනවා. මම දන්නවා සර්. ටික වෙලාවක් ඇහෙන්නේ නැතුව ගියාද? ඔව් සර්. ඔව් ඒ කියන්නේ මේ සිග්නල් නැතුව ගියා මේ කරන්ට් එකක් නැතුව ගියා මේ සිග්නලුත් නැතුව ගියා.
මේ සමහරට ඒ හින්දා වෙන්නේ දැන් ඇහෙනවනේ අපි බලමු ආයි පාඩමට යන්න. අපි මේකනේ කතා කරන්නේ. එතකොට මේකේ පිළිතුර මොකද්ද වෙන්නේ? පිළිතුර මොකද්ද? තුන්වෙනි එක නේද? ඔව් තුන්වෙනි එකේ ඉන්නේ පිළිතුර එන්නේ තුන්වෙනි එක. මෙන්න මේක තමයි පිළිතුර වෙන්නේ. තුන්වෙනි පිළිතුර. අනිත් එකක්වත් ගැලවෙන්නේ නැහැ. ਸਰව බලධාරී දෙවියෙකුගේ මැවීමක ප්‍රතිඵලයක් කියන එකත් බැරිදී වසර කෝටි ගණනක් සිදු වූ පරිණාමයේ හේතුවෙන් කියනකට වඩා දැන් අහන්නේ බෞද්ධ දර්ශනය අනුවනේ. එතකොට ඒ හින්දා ඒකට ගැලපෙන උත්තර වෙන්නේ මේක. මේවා නැත්තම් මේ තියෙන කතාව පරිණාමයේ හේතුවෙන් කියන කතාවක් තියෙනවා. වසර කෝටි ගණනක් තිස්සේ මෙහෙම වුණා කියලා. ඒවා බෞද්ධ දර්ශනය අනුව නෙමෙයි. ඊළඟට ජීවයේ ඉබේ හට ගැනීමෙන් කියන එකත් මෙතෙන්ට අදාළ නැහැ. බෞද්ධ දර්ශනය අනුව ගැලපෙන විදිහ ආපෝ තේජෝ වායෝ පඨවි යන කොටස් වලින් හට ගැනීම කියන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ කාරණේ මේක. ඒකට පිළිතුර 3. 2. කුඩා කාලයේ සිට ගිහිගෙයින් නික්ම සසුනට පැමිණි භික්ෂුන් වහන්සේලාගේ කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම සඳහා පිරිවෙන් පරිසරය සෞඛ්‍යවත්ව පවත්වා ගත යුතු වේ. ඉහත තද කළුවකුරින් සඳහන් ප්‍රකාශයේ පැහැදිලි වන්නේ වනසේ දක්වා ඇති වඩාත් සුදුසු වචන වන්නේ තද කළුවකුරින් කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම කියන්නේ මොකද්ද? සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් පූර්ණ පෞරුෂයලු, පූර්ණ සෞඛ්‍යලු, නිරෝගී භාවයලු. මොකද්ද මේ කියන්නේ පිළිතුරු? මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? පූර්ණ සෞඛ්‍ය. ඔව් පූර්ණ සෞඛ්‍ය කියන එක තමයි අහන්නේ. ඒකට පූර්ණ සෞඛ්‍ය කියන්නේ මොකද්ද කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මම ඒකටත් ඔය පොඩි ස්ලයිඩ් එකක් හදුවා අපේ හාමුදුරන්ගේ පොතේ තියෙන එකත් පහේ පොතේ තියෙන එකක්. මෙන්න මේ කාරණේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව සෞඛ්‍ය අනු හුදෙක් ලෙඩ රෝග වලින් තොර වීම පමණක් නොව කායික මානසික සමාජීය ආධ්‍යාත්මික යහපැවැත්මේ පූර්ණත්වයයි. ඔන්නෝක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැත්නම් WHO World Health Organization කියන එකේ අර්ථ දැක්වීමේ තියෙන්නේ ලෙඩ රෝග වලින් නැතුව සහ දුබලතා වලින් වීම නැතුව ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික කියන මේ කොටස් හතරම සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් අපි හිතනවා කායිකව අපි හුඟක් නිරෝගී කියලා අපි හිතනවා. ඊළඟට මානසික යහපැවැත්මයි සමාජීය ආධ්‍යාත්මික යහපැවැත්මක් නැහැ. විනයගරුක භාවයක් නැහැ. අන්න ඇයි තීරුව ගැනීමේ හැකියාවක් නැහැ. හොඳ නරක වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඒතර එහෙම වුණොත් එහෙම අන්නේ ඇයි පුද්ගලයා මේ තුනම මේ කාරණා තුනම එයාගේ පිළිමු වෙන්නේ නැත්නම් එයා සෞඛ්‍යවත් පුද්ගලයෙක් නෙමෙයි. සෞඛ්‍යවත් පුද්ගලයෙක් වෙන්න නම් මේ කායික යහපැවැත්මට අදාළ අංගත්, මානසික යහපැවැත්මට අදාළ අංගත්, සමාජීය යහපැවැත්මට අදාළ අංගත්, ආධ්‍යාත්මික යහපැවැත්මට අදාළ අංගත් සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පූර්ණ සෞඛ්‍යයෙන් යුත් පුද්ගලයෙක් වෙන්නේ. මේක පහේ පෙළ පොතේ එක එක වගුව තමයි බලන්න පහේ පෙළ පොතේ මේක තියෙන්නේ. එක එක වගුව. ඊළඟට තුන්වෙනි පිටුව වෙන්න ඕන. ඊළඟට එහෙනම් මේකට පිළිතුර වෙන්නේ පූර්ණ සෞඛ්‍යයක හරි. සෞඛ්‍ය ප්‍රවර්ධන පිරිවෙන් සංකල්පයට අනුව සිරිපවර පිරිවෙනෙහි ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකම් කිහිපයක් ABCD C හා D යන ඉංග්‍රීසි අක්ෂර වලින් පහක් දක්වා ඇත. ඒ ඇසුරෙන් ප්‍රශ්න අංක 3 4 5ට පිළිතුරු සපයන්න. ප්‍රශ්න කිහිපයක් දෙනවා. එක තොරතුරු වගේක් දීලා තොරතුරු කිහිපයක් දීලා එවෙන් ප්‍රශ්න කිහිපයක් දෙනවා. ප්‍රශ්න කිහිපයක් දීලා අහනවා මේවට පිළිතුරු වෙන්නේ මොනවද කියලා. බලන්න එතකොට අහන්නේ මොකද්ද මේක එතකොට? අක්ෂරෙන් දක්වා ඇති ප්‍රශ්න 3 4 5ට 3ට පිළිතුරු ලියන්න. ඒතර විද්‍යාව තියෙන්නේ පිරිසිදු ජල පහසුකම් සැපයීම. ඊළඟට අසල්වාසීන් හා එක්ව පිරිවෙන පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන පැවැත්වීම. පිරිවෙන් සිසුන් වෙනුවෙන් මුඛ සෞඛ්‍ය සායන පැවැත්වීම. කැලි කසල නිසලෙස බැහැලා කිරීම. ඔන්න ඔය කාරණා ටිකනේ තියෙන්නේ. පිරිසිදු ජල පහසුකම් සැපයීම, අසල්වාසීන් හා එක්ව පිරිවෙන පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන පැවැත්වීම. පිරිවෙන් සිසුන් වෙනුවෙන් මුඛ සෞඛ්‍ය සායනය පැවැත්වීම, කැලි කසල නිසලෙස බැහැලා කිරීම. ඔන්න ඔය ටික දීලා තියෙන්නේ. ඒතර මෙන්න මේවා තමයි මේ සිරිපවර පිරිවෙනේ ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකම් ටික මේ තියෙන්නේ. මේ හතර තමයි කරලා තියෙන්නේ. එතකොට මේ අනුව අහනවා ප්‍රශ්න ටිකක්. ප්‍රශ්න 3. මෙම ක්‍රියාකාරකම් මතුරෙන් සෞඛ්‍යවත් ප්‍රතිපත්ති දක්වා ඇති ඉංග්‍රීසි අක්ෂරය වන්නේ. සෞඛ්‍යවත් ප්‍රතිපත්ති දක්වලා තියෙන්නේ මොකේද කියලා අහනවා. සෞඛ්‍යවත් ප්‍රතිපත්ති තියෙන්නේ මේ තියෙන අක්ෂර වලින් මොනවද? කියන්න බලන්න කල්පනා කරලා.
ප්‍රතිපත්ති සඳහන් වෙලා තියෙන්නේ කෝකද සෞඛ්‍යවත්? A D AD. ඒ කියන්නේ පිළිතුර දෙක. තුනේ නේද? තුනේ ඔව්. දෙක. ඔව් AD. ඒ කියන්නේ මොකද්ද? පිරිසිදු ජල පහසුකම් සැපයීම, ඊළඟට පිරිවෙන් සිසුන් වෙනුවෙන් මුඛ සෞඛ්‍ය සායනය පැවැත්වීම. ඔව් සෞඛ්‍යවත් ප්‍රතිපත්ති කියන එකනේ අහලා තියෙන්නේ. ඒකට සෞඛ්‍යවත් ප්‍රතිපත්ති දෙකක් තමයි මේකේ තියෙන්නේ. එකක් තමයි ජල පහසුකම් සැපයීම කියන එක. අනිත් එක මුඛ සායනයක් පැවැත්වීම. එතකොට ඒක තමයි පිළිතුර. මේකේ තුනේ දෙක. එක හරි පිළිතුර. ඊළඟට 4 සිරිපවර පිරිවෙනේ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවද විධානයේ සඳහා ක්‍රියාත්මක කළ ක්‍රියාකාරකම් සඳහන් ඉංග්‍රීසි අක්ෂර වන්නේ. සිරිපවර පිරිවෙන කියලා පිරිවෙනක් තියෙනවා. ඒක දැන් උඩින් සඳහන් වුණා එක සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය. අහන්නේ. ඒතර සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයේ සඳහා ක්‍රියාත්මක කළ ක්‍රියාකාරකම් සඳහන් ඉංග්‍රීසි අක්ෂරය වන්නේ. එකයි අහන්නේ. දෙකද සර් B B. ඒකෙන් අහන්නේ සෞඛ්‍ය සේවා පිරිවෙනේනේ. පිරිවෙනේ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය වෙන්නේ. එතකොට මේ වචනේ තියෙනවනේ පිරිවෙන කියලා කතාව. එහෙනම් අපි මේ උත්තරයකට දෙන්න ඕනේ පිරිවෙන කියලා කැලලක් නේ. තුන්වෙනි එක සර්. ඔව් තුන්වෙනි එක. එතකොට මේකේ C. ඒ කියන්නේ මේකේ 3. ඒ කියන්නේ 4 3. එහෙමයි හොයන්නේ. දැන් මේ පිරිවෙනනේ අහන්නේ. මේකේ පිරිවෙනක් තියෙනවා මේ. මේ අනිත් එකකවත් පිරිවෙනක් නැහැ. එහෙනම් පිරිවෙන් සිසුන් වෙනුවෙන් මුඛ සෞඛ්‍ය සායනය පැවැත්වීම. මේක සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයේ කාර්යයක්. ඒක බැලුවොත් එහෙම ඔන්න ඒකටත් මම පොඩි එකක් හදුවා සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය ඉන්න බලන්න පොඩ්ඩක්. ඔව් මේ කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්පය. අර ඉස්සෙල්ලා එකේ කොටසක් මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය යටතේ කරන්න පුළුවන් දේවල් ටික තමයි මේ දාලා තියෙන්නේ. එතකොට මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිරිවෙන සංකල්පයේ අංග කිහිපයක් තමයි මේ දාලා තියෙන්නේ. ඒකේ අංග කිහිපයක්. මේ මොනවද අංග? සෞඛ්‍ය ප්‍රවර්ධන පිරිවෙන් සංකල්පය අංග කිහිපයක් ඔස්සේ ඔබගේ අවධානය යොමු කර හැකියි. මෙන්න මේවා. සෞඛ්‍ය පිරිවෙන් ප්‍රතිපත්ති, සෞඛ්‍ය පිරිවෙන් පරිසරය, සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය, සෞඛ්‍ය දියුණුව සඳහා ප්‍රජා සහභාගීත්වය. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් මේ සෞඛ්‍ය ප්‍රවර්ධන පිරිවෙන් සංකල්පය මෙන්න මේ ඔස්සේ දියුණු කරන්න. මේ තියෙන්නේ දියුණු කර ශ්‍රේෂ්ඨ. එකක් තමයි පිරිවෙන් ප්‍රතිපත්ති වලින් පුළුවන්. ඊළඟට පිරිවෙන් පරිසරයෙන් පුළුවන් අපිට පරිසරය අලංකාර කිරීමෙන්, ගත් පැල සිටවීමෙන් ඒවැ. ඊළඟට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට. ඒ මගිනුත් පුළුවන්. ඊළඟට සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයෙන්ුත් පුළුවන්. ඊළඟට සෞඛ්‍ය දියුණුව සඳහා ප්‍රජා සහභාගීත්වය ලබා ගන්නත් පුළුවන් අපිට මේ දේවල් කරන්න. එතකොට අන්න ඒක තමයි මේ සෞඛ්‍යවත් පිරිවෙන් සංකල්පය යටතේ කරන්න පුළුවන් දේ. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. මේක හරියට තුන හරිය. දෙවෙනි එකෙත් පිරිවෙනේ කියලා තියෙනවනේ සර්. පිරිවෙන ඔව් ඒකෙත් තියෙනවා. නමුත් දැන් අපි මේක දැන් ඉස්සෙල්ලා එකේදී අසල්වාසී හැක්ක පිරිවෙන පිරිසුදුකම් සඳහා ශ්‍රමදාන පැවැත්වීම කියලා තියෙනවනේ. නමුත් සෞඛ්‍ය සේවා මේ ප්‍රතිසංවිධානයක් කිව්වහම සෞඛ්‍ය සේවාවක් වෙන්න එපා. සෞඛ්‍ය සේවාවක් කියන්නේ මුඛ සායනය පැවැත්වීම වගේ එකක්. හරි. ඒකයි. ඒ ඔස්සේ දැන් පිරිවෙන් කියන එක තියෙනවා තමයි. නමුත් මේ මුඛ මේකේ තියෙනවනේ මේ සෞඛ්‍ය සේවා කියලා. සෞඛ්‍ය සේවාව ප්‍රතිසංවිධානය කිරීම එකක් නහන්නේ. එතකොට එන්න ඕනි මේක. පිරිවෙන කියලා මේකේ තියෙනවා තමයි. මම දැන් මේකේ පිරිවෙන කියන එකෙන් ගිහිල්ලා අගෙන් ගිහින් තමයි මම මේකට උත්තරේ ගත්තේ මුඛ සෞඛ්‍ය සායනය පැවැත්වීම කියන එක. ඒතර ඒකේ පිළිතුර C විදිහට ගන්න වෙනවා. මේක ගන්න බෑ. ඒක මොකද මේක අසල්වාසීන් එක්ක පිරිවෙන පිරිසුදු කිරීම සඳහා ශ්‍රම මේ දාන පැවැත්වීම. ඒතර ප්‍රජා සහභාගීත්වයක් තමයි අරන් තියෙන්නේ. මේක ප්‍රජා සහභාගීත්වය කියන එක. තේරුණාද? දැන් මේකේ මම කතා කරනකොට කිව්වා නේද? මේ තියෙන පිරිවෙන ප්‍රජා සහභාගීත්වය කියලා මේ තියෙන්නේ. සෞඛ්‍ය දියුණුව සඳහා ප්‍රජා සහභාගීත්වය. තේරුණාද? ඒ තියෙන්නේ ප්‍රජාව ඒක වැඩේට එකතු කරන් තියෙනවා. ඔව්. ඒක මේ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ප්‍රජා සහභාගීත්වය අරන් තියෙන්නේ. හරිනේ? එතකොට උත්තරේ එන්නේ මේකේ C තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ 4 උත්තරේ 3. 5 සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා කරන ලද ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම් දක්වා ඇති ඉංග්‍රීසි අක්ෂරය. ඒක දැන් හොයාගන්න ලේසි ඇති ඒක නේ. දැන් හොයාගන්න ලේසිනේ ඒක. දැන් කොහොමද අපි හොයාගන්නේ ඒක? දැන් මේක පේන්නේ නැහැනේ ප්‍රශ්න. ප්‍රශ්න අංක 5. ඒතර ප්‍රජා සහභාගීත්වය දැන් මම උත්තරේ කිව්වා දැන් මේකනේ. ප්‍රජා සහභාගීත්වය ලබාගෙන තියෙන කෝකද? B එක. එහෙනම් පිළිතුර එන්නේ B 6 උත්තරේ 5 දෙවෙනි එක B කියන එක. මේක තමයි පිළිතුර වෙන්නේ.
හරි. සෞඛ්‍යවත් නොවන පිරිවෙන් පරිසරයක දැකිය හැකි අහිතකර චිත්ත වේගයක් වන්නේ. සෞඛ්‍යවත් නොවන පිරිවෙන් පරිසරයක තියෙන්න පුළුවන් අහිතකර චිත්ත වේගයක් අහන්න. තුනක් අහනවා. ප්‍රසන්න බව. අප්‍රසන්න බව. ඔව් අප්‍රසන්න බව තමයි. දැන් සතුට, සහකම්පනය, ඊළඟට අනුකම්පාව ඔය කියන ඔක්කොම තියෙනවා. ඒකට අප්‍රසන්න බව තමයි මේකේ පිළිතුර වෙන්නේ. 7 බලන්න. 7 අහනවා පුද්ගලයෙකුගේ ජීවිතයේ අවදි විවිධ අවදි අනුපිළිවෙලින් දක්වා ඇති වර්ණය තෝරන්න. එතකොට මේ අපි දන්නවා පුද්ගලයෙක් මෙන්න මේ කියන අවදි පසු කරනවා. එතකොට ළමා, තරුණ, නවයෝන් දෙවෙනි උත්තරේනේ. දෙවෙනි උත්තරේ ළමා විය, නවයෝන් විය, තරුණ විය, මැද විය, වැඩිහිටි විය කියන එක. මේක 7 2 තමයි උත්තරේ එන්නේ. ඒක දැන් තවදුරටත් පැහැදිලිවොත් මේක 4 පෙළ පොතේ තියෙනවා. බලන්න හාමුදුරුවෝ පොඩ්ඩක් මේක පෙරලලා 4 පෙළ පොතේ මෙන්න මෙහෙම තියෙනවා ජීවිතයේ අවදි කියලා. මෙන්න මේ අවදි ටික. මේ තව ටිකක් ලෑස්ති කරලා තියෙනවා. මට ඒක පෙන්වන්නත් අමතක වුණා. ප්‍රජා සහභාගීත්වයට කරනවා. මෙදින්නේ තරුණ විය. ඉතින් ළමා විය, නවයෝන් විය, තරුණ විය, මැද විය, වැඩිහිටි විය. ඒතකොට මේ ළමා වියේ වයස ප්‍රමාණය මතක තියාගන්න ඕනේ. මව් කුසේ සිට අවුරුදු 10 දක්වා. නවයෝන් විය නම් 10ත් 19ත් අතර. තරුණ විය නම් 20ත් 39ත්. මැද විය නම් 40ත් 59ත්. වැඩිහිටි විය නම් අවුරුදු 59ට වැඩි. මේක 10න් 10 යන්නේ. මෙතන 10යි, මෙතන ආයි 10යි. මෙතන යන්නේ 10 20 40 ඔය විදිහට යන්නේ. 10යි මෙතන ආයි 10යි 19යි අතර 20යි 39යි 40යි 59යි 59ට වැඩි. ඒතර මේ වර්ෂ අවුරුදු ප්‍රමාණය ටිකක් දල මතකයක් තියෙනවනේ මෙන්න මේ වයස් මට්ටම කියලා. අවදිය කියන එක. ඒතර ඒවැ නම් තමයි ළමා විය, නවයෝන්, තරුණ, මැද විය, වැඩිහිටි විය. එතකොට ඒකේ පිළිතුර වෙන්නේ කීයද ආවේ එතකොට? පිළිතුර අපි හෙව්වනේ 2 කියන එක නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. භික්ෂුන් වහන්සේලා නම් සහ වයස දැක්වෙන පහ සඳහන් ලේඛනය උපයෝගී කරගනිමින් ප්‍රශ්නාංක 8 9ට මෙන්න මේ දෙකට උත්තර දෙන්නලු. මේ තියෙන්නේ හාමුදුරු මේ භික්ෂුන් වහන්සේලාගේ නමුයි වයසයි. සමාධි කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා වයස 9යි, සුධීර කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා 17යි, රාහුල කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා 25යි, විමල කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා 45යි. ලේඛනයේ සඳහන් භික්ෂුන් වහන්සේලා අතුරින් සංක්‍රාන්ති සමයේ පසුවන්නේ කවුද කියලා අහනවා. සංක්‍රාන්ති සමය. මොකද්ද සංක්‍රාන්ති සමය කියන්නේ? මේ 4 පෙළ පොතේ මේක තියෙන්නේ. 4 පෙළ පොතේ තමයි කතාව තියෙන්නේ. සංක්‍රාන්ති සමයක් ගැන. බාන 4 පෙළ පොතේ මෙන්න මේ 2 1 2 නවයෝන් විය කියන අර්ථය තියෙනවා. මෙන්න මෙතන වචනයක්. මෙන්න මෙතන මෙන්න මෙතන තියෙනවා මොකද්ද? මෙම අවධිය ළමයෙකුද නොවන වැඩිහිටියෙකුද නොවන එක්තරා සංක්‍රාන්ති සමයක් ලෙස හැඳින්විය හැකිය. එහිදී කායික මානසික සමාජීය වශයෙන් වෙනස්කම් රැසක් සිදුවේ. ඔන්න කායිකව සහ මානසිකව සමාජීය වශයෙන් මේ වගේ කෙනෙක්ගේ මේ අවුරුදු 10ක් 19ක් අතර ශිෂ්‍යයෙක්ගේ නැත්නම් දරුවෙක්ගේ සිදුවන වෙනස් වීම මොන විදිහටද වෙනස් වීම වෙන්නේ කියලා අහනවා. වෙන විදිහ තමයි ඔය දාලා තියෙන්නේ. එතකොට කායික වශයෙන් ශරීරයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනවා. ප්‍රජනක අවයව පරිණත වෙනවා. මානසික වෙනස්කම් නම් තරහ සතුට ආදී හැඟීම් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. නිර්මාණශීලී වෙනවා. ස්වාධීනව කටයුතු කිරීමට කැමැති වෙනවා. සමාජීය වෙනස්කම් සමාජශීලී වීමට කැමැත්තක් දක්වයි. අන්‍යයන් හා ඇසුර ප්‍රිය කරයි. මිතුරු සමාජ ගොඩනගා ගනී. දැන් ඒක හොඳාකාරව දන්නවා තරුණ භික්ෂුන් වහන්සේලා තව ඒකට යාළු වෙනවා. දරුවොත් එහෙමයි. ඒගොල්ලන්ට මිත්‍රයෝ ඉන්නවා තව. ඒගොල්ලෝ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව මේ අන්‍යයන් සමග ඇසුරට ප්‍රිය කරනවා. සම වයස් කණ්ඩායම. එතකොට ඒ අවධිය තමයි නවයෝන් විය. අපි ඒකට කියනවා සංක්‍රාන්ති සමය කියලා. එතකොට මේකේ පිළිතුර වෙන්නේ 8 මොකද්ද වෙන්නේ? 2 2නේ 8 2. ඊළඟට රාහුල භික්ෂුන් වහන්සේ පසුවන්නේ අවුරුදු 25යි. අවුරුදු 25 නම් මොන වියේද? තරුණ විය. තරුණ විය. 9 නේද? තරුණ විය කියන්නේ 2 නේද? 2 උත්තරේ. තරුණ විය තමයි ඉන්නේ අවුරුදු 25 කියන්නේ. ඊළඟ නවයෝන් වියටපත් වූ භික්ෂුන් වහන්සේ නමක් තුළ දැකිය හැකි වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ.
ඒ නව යෝනියට පාදපු භික්ෂුන් වහන්සේගේ තුල දක්නට ලැබෙන ලක්ෂණ ටිකක් තමයි මේ පල්ලෙහින් දක්වලා තින්නේ ABC කියලා. එතකොට ඒ ABC කියන කොටස් වලින් බලන ස්වාධීනව කටයුතු කිරීමට කැමති වීම. නිර්මාණශීලී වීම. සමාජශීලී වීම. නොයෙක් කාරණා ටිකක් දීලා තියෙනවා. ඊළඟට දීලා අහනවා මොකද්ද? මොකක්ද අහන්නේ? පහත් දැක්වෙන වෙනස්කම් මානසික වෙනස්කම් අහන්නේ. මානසික වෙනස්කම් දැක්වෙන්නේ මේවැය මොනවද කියලා අහනවා. මේවැය මානසික වෙනස්කම් දැක්වෙන්නේ මොනවද? AB sir. AB වල නේද? මානසික වෙනස්කම් තියෙන්නේ AB වල. එහෙනම් 10 එක තමයි පිළිතුර වෙන්නේ. මානසික වෙනස්කම් තමයි මේ ඔක්කොම. ස්වාධීනව කටයුතු කිරීම කැමති වීම, නිර්මාණශීලී වීම. ඒවා මානසිකව ඇතිවන වෙනස්කම්. මේවා සමාජශීලී වීම, සමාජීය වෙනස්කම්. ඊළඟට වැඩිහිටි වී පසුවෙන භික්ෂුන් වහන්සේලා විසින් නොකල යුතු දෙයක් අහන්නේ. දැන් අපෙන් සමහර ප්‍රශ්න පත්‍රය අහනවා නොවන දේවල්. නොවන, නොකල යුතු, නිවැරදි නොවන ඒ වගේ ප්‍රශ්න අහනවා ප්‍රශ්න පත්‍රයේ. ඒතකොට මේකේ අහන්නේ පසුවෙන භික්ෂුන් වහන්සේලා විසින් නොකල යුතු දෙයක්. නොකල යුතු දෙයක් මොකද්ද මේ තියෙන්නේ? අපත්‍ය ආහාර වලින් වැළකීම. මේක හරිද? වැරදි නේ. ඒක වැරදි. අපත්‍ය ආහාර වලින් වැළකීම. ඒකේ 4 වෙනි එක නේ සර්. ඔව් 4 වෙනි එක තමයි උත්තරේ එන්නේ. 4 තමයි උත්තරේ එන්නේ. 4. ප්‍රජාව සමග ඇසුරු නවතා දැමීම. මේක හොඳ නැහැ. වික්ෂුන් වහන්සේ නම කණිත් ඇයත් එක්ක ඔක්කොම කතා බල කරලා නැතුව තනියෙන් හිටියොත් එහෙම ඒතර පාංශකූලයක් දානයක් මුකුත් කරගන්න බැරි වුණා අනිත් ඇයට. ඒ ප්‍රජාව සමග ඇසුරු නවතලා දාන්න තියෙන්නේ. ඒක වැරදි. ඒක නොකළ යුතු දෙයක්. එහෙම වුණොත් මේ භික්ෂුන් වහන්සේලාගේ තියෙන තොරතුරු මේ සමාජයට ප්‍රජාවට ගලාගෙන යාම නතර වෙනවා එතනින්ම. ඉතින් ඒ හින්දා ඒක නොකළ යුතු දෙයක්. එතකොට මේ අනිත් ඒවා ඔක්කොම අපත්‍ය ආහාර වලින් මොකද්ද අපත්‍ය ආහාර කියන්නේ? මට කියන්න අපත්‍ය ආහාර කියන්නේ මොකද්ද කියලා? මොකද්ද අපත්‍ය ආහාර කියන්නේ? ගැලපෙන්නේ නැති ආහාර. ඔව් ඒ කියන්නේ අපේ ශරීරයට සමහර ආහාර වර්ග තිනවා ගත්තාම විෂ වෙනවා. නැත්තම් දැන් අපි හිතමු සෙම තියෙන අවස්ථාවක අයිස්ක්‍රීම් වගේ සීතල ආහාර ගැනීම සුදුසු නෑ නේද? අපත්‍ය ආහාරයක් ඒ වෙලාවේ. ඒ අසනීප තියෙන නිසා යාට ඒ ආහාරය ඒ වෙලාවේ අපත්‍යයි. ඒතර මේ අපත්‍ය ආහාර වලින් වැළකීම. ඒක වෙන්න ඕන දෙයක්. වැඩි හිටියේ ඉන්න අයනේ. එකක් නෙමෙයි. තරුණ වියදම් ඔක ගැටලුවක් නෑ. ඒ අපත්‍ය ස්වභාවයෙන් පොඩ වෙලාවක් ගියාම පැය දෙකක් තුනක් ගිහිල්ලා ඔය අඩු වෙලා යයි. නමුත් වැඩි හිටියේ පසු වෙන කෙනෙකුට ඒක උරුත් දෙන්න නැති වෙන්න පුළුවන්. මොකද ශරීරය දුර්වල වෙන්න පුළුවන්. වැඩි හිටියටපත් වීමත් සමග ඒ හින්දා අපත්‍ය ආහාර වලින් වැළකීම අනිවාර්යෙන් කළ යුතුයි. වැඩිපුර විවේක ගැනීමත් කළ යුතුයි වයස හින්දා. වයසට ගැලපෙන ව්‍යායාමයක නිරත වීමත් සිදු කළ යුතුයි. ප්‍රජාව සමග ඇසුරු නවතා දැමීම නොකළ යුතු දෙයක්. ඒක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. ඊළඟට 12 නේ 12 වෙනි ප්‍රශ්නේ පාරම්පරික ක්‍රමානුව සකසාගත් ආහාර පමණක් අඩංගු පිළිතුර වන්නේ මට කියන්න බෑ මේකේ මොකද කියන්නේ හරි ලේසි ප්‍රශ්නයක් පාරම්පරික ක්‍රම කවවක්වත් මේවා කරපන්නේ පාරම්පරිකව මේ පැවැත්මෙන් පරම්පරාවෙන් පරම්පරාවට එන ආහාර වර්ග මොනවද තියෙන්නේ මෙතන තියෙනවා හත් මාළුව කලවම් පලාම ඇල්ලුම කොළ පළවෙනි එක පාරම්පරික ක්‍රම අනුව සකසාගත් ආහාර පමණක් තියෙන එක. පිළිතුර 1. ඔව් හත් මාළුව කලවම් පලාම ඇල්ලුම කොළ කැඳ තැඹුම් හොදි. ඔය එක තමයි නේද පිළිතුර. වෙන එකක් නෑ නේ මේ නූඩල්ස් තියෙනවා. නූඩල්ස් දෙන්න බෑ. ඔව් බෑ. ඊළඟට මේකේ තෙම්පරාදු බත් වෙන්න බෑ. ඔව් මේක වෙන්නත් බෑ. රොටි තෙම්පරාදු බත් බෑ ඒව බෑ. ඉතින් ඒ හින්දා මේකේ උත්තරේ පළවෙනි එක ලේසි ඒ ප්‍රශ්නේ. ඊළඟට පහත් සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. මෙන්න මේ කරුණු පිළිබඳ අවධානයක් යොමු කරන්න. මොකක්ද ඒ කියන්නේ? සුදු ආහාර තෝරා ගැනීම. සුදුසු ආහාර තෝරා ගැනීම. ඔව්. සුදු ආහාර පානයෙන් වැළකීම, ප්‍රමාණය දැන අනුභව කිරීම, සුදුසු වේලාවට අනුභව කිරීම. ඔන්න ඔය කාරණා ටික තියෙන්නේ. එතකොට අහන්නේ භික්ෂූන් වහන්සේලා විසින් ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ මොන අවස්ථාවේද? මොකක් කරනකොටද? භික්ෂුන් වහන්සේලා මොන අවස්ථාවේද උවට අවධානය යොමු කරන්නේ? ආහාර පරිභෝජනයේ ප්‍රථම අවස්ථාවේදීය.
ආහාර පරිභෝජනය භෝජන අවස්ථාවේදී ආහාර පරිභෝජනයෙන් පසු අවස්ථාවේදී ආහාර අන් අයට දෙන අවස්ථාවේදී ඒක නිසා පළවෙනි එක. දෙවෙනි ආහාර පරිභෝජනය කරන වෙලාවේ දානේ වළඳන වෙලාවේ නේද? හරි. තව කිව්වොත් පළවෙනි එක කියලා කිව්වනේ. ඒතකොට 13 වෙනි එකට උත්තරේ පළවෙනි එක කියලා කිව්වා දෙවෙනි එක කිව්වත් කිව්වා. දැන් අපි ඇත්තටම බලමු මේකේ මොකද්ද වෙන්න ඕනේ කියලා. වික්ෂුන් වහන්සේලා විසින් සඳහන් කරන කරේ අවධානය යොමු කළ යුත්තේ. එකක් තමයි සුදුසු ආහාර තෝරා ගැනීම, නිසුසු ආහාරවාදීන් වැළකීම, ප්‍රමාණය දැනුව අනුභව කිරීම, සුදුසු වේලාවට අනුභව කිරීම. ඒකනේ වෙලාවක් තියෙන්නේ. අවේලාවේ දානේ වළඳන්නේ නැහනේ. ප්‍රමාණය දැනගෙන තමයි වළඳන්නේ. එතකොට මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් කොයි වෙලාවෙද? මේ වෙලාවේ පුළුවන්ද? පරිභෝජනය කරන වෙලාවේ ආවොත් දැන් අපි දානේ වළඳන්න බෙදා ගන්නවා. බෙදාගෙන වළඳනවා. දැන් වැඩි කියලා අපි ආපහු අඩු කර හැකිද අපිට? නේද? දානේ ගත්ත ප්‍රමාණය වැඩි කියලා අපිට අඩු කරන්න බෑ නේද? වෙන කාටවත් වළඳන්න බෑ නේද? එහෙනම් අපි කරන්න ඕනේ ආහාර පරිභෝජනයේට ප්‍රථම අවස්ථාවේදී තමයි ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දානේ වළඳන්න ඉස්සෙල්ලා. අපි ප්‍රතිවීක්ෂාව කරන්නේ ඒක වළඳන්න ඉස්සෙල්ලානේ. නේද? එතකොට ආහාර පරිභෝජනයේ ප්‍රථම අවස්ථාවේදී තමයි මේ කෙරෙහි අවධානය යොමු කර යුත්තේ. ප්‍රමාණය නොදැන ආහාර අනුභවයෙන් ලැබෙන අයහපත් ප්‍රතිඵලයක් වන්නේ. ප්‍රමාණය නොදැන ආහාර අනුභව ලැබෙන අයහපත් ප්‍රතිඵලයක්. අයහපත් දෙයක් අහන්නේ. ප්‍රමාණය නොදැන. මොකද්ද වෙන්න පුළුවන්? අලසකම ඇතිවීම. අලසකම ඇතිවීම. අලසකම ඇතිවීම. ඒක හරි. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රමාණය නොදැන වැඩිපුර ආහාර ගත්තාම අපිට නිදිමත එනවා. නේද? කම්මැලි හිතෙනවා, නිදිය ගන්න හිතෙනවා, ඔය වගේ දේවල් ඇති වෙනවා. අලසකමක් ඇති වෙනවා. එතකොට මේ රෝගාබාධ අඩුවීම කියන එක යහපත් ප්‍රතිඵලයක්. රෝගාබාධ අඩුවීම කියන එක යහපත් ප්‍රතිඵලයක්. සිරුර සැහැල්ලු බව ඇතිවීම කියන එකත් එක යහපත් එකක්. කාය ශක්තිය වැඩි වීම කියන එකත් යහපත්. අලසකම ඇතිවීම කියන එක අයහපත් එකක්. එන පිළිතුරු 3. පහත දී ඇති ප්‍රකාශය හා හේතුව මේ වගේ ප්‍රශ්නත් අහනවා. ප්‍රකාශයක් දෙනවා, ඒකට හේතුවක් දෙනවා. හැබැයි මේ ප්‍රකාශයේ කියන හේතුව තමයි මෙතන තියෙන්නේ. බොහෝ විට අහන්නේ එහෙමයි. ඒතර ප්‍රකාශය හා හේතුව සම්බන්ධ දෙනවද වගන්තිය අතරින් නිවැරදි වගන්තිය තෝරන්න. ඔන්න ප්‍රකාශයේ තියෙනවා සංඝ සමාජය සඳහා දානීය පිළියෙල කිරීමේදී වැඩි වශයෙන් ස්වාභාවික ආහාර තෝරා ගැනීම. වැඩි වශයෙන් ස්වාභාවික ආහාර තෝරා ගන්නලු. හරි? වැඩි වශයෙන්. ඒතර වැඩි වශයෙන් ස්වාභාවික ආහාර තෝරා ගැනීම. සුදුසුවේ හේතුව සංඝ සමාජය තුළ යහපත් පෝෂණ තත්වයක් ඇති කළ යුතුය. අපි දන්නවා ස්වාභාවික ආහාර අනුභවයේ ඉඳ තමයි අපිට ලෙඩ රෝග වලින් වළකින්න පුළුවන්. අනිත් සියලුම කාරණා මේ ඇති කර ගන්න පුළුවන්. මොකද ශරීරයට අර කෘතිමව රසකාරක යෙදූ ආහාර ගන්නවට වැඩිය ස්වාභාවික ආහාර එක් කර ගැනීමෙන් යහපත් පෝෂණ තත්වයක් ශරීරය තුළ ඇති කර ගන්න පුළුවන්. ඒතර පිළිතුර මොකද්ද? ප්‍රකාශය හා හේතුව සත්‍යද? ප්‍රකාශය පළවෙනි එක 15 පළවෙනි එක ප්‍රකාශය හා හේතුව සත්‍යයි. සමහර විට ආවට දෙනවා ප්‍රකාශය සත්‍යයි හේතුව අසත්‍යයි. එහෙමත් වෙනවා. ඒ කියන්නේ මේ කියන කාරණාව එකකින් පැහැදිලි වෙන්නේ නැහැ. මේක කියන්නේ එකක්, මේක තව එකක් කියනවා. එතකොට ප්‍රකාශය හා හේතුව සත්‍ය වෙන්නේ නැහැ. මේක දැන් ප්‍රකාශය හේතුව දෙකම සත්‍යයි. ඊළඟ බුදුදහමේ සඳහන් පරිදි අත්තකිල මතානුයෝගය හා කාමසිකල්ලිකානුයෝගය ප්‍රතික්ෂේප කිරීමෙන් අත්තකිල මතානුයෝගයයි කාමසිකල්ලිකානුයෝගයයි සඳහන් වන සූත්‍රයක් කියන්නේ අධිපෝෂණය වළක්වා ගන්නයි. මන්ද පෝෂණය හා අධිපෝෂණ 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ. ඒක තමයි උත්තරේ වෙන්නේ. මම ඇහුවේ මේකයි. අත්තකිල මතානි සැපදීමයි. අධික දුක් සහ අධික සැප. මොකද්ද මේ දැන් සඳහන් වෙන සූත්‍රය? ධම්සක්පවතුන් සූත්‍රය. ධම්සක්පවතුන් සූත්‍රය තමයි සඳහන් වෙන්නේ අත්තකිල මතානුයෝගයයි කාමසුකල්ලිකානුයෝගයයි කියන එක. ඒතකොට මේ දෙක අතරලා මොකටද යන්න කියලා තියෙන්නේ? මධ්‍යම ප්‍රතිපදාවට. මධ්‍යම ප්‍රතිපදාවට. හරි. මන්ද පෝෂණේ හා අධි පෝෂණේ වළක්වා ගත හැකි වේ. ඒක තමයි පිළිතුර. මේක තව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේ. තේරෙනව නේ? හරි. ඊළඟට යන්න. ඊළඟට අහනවා ඉහත සටහනේ හිස්තැන් පිරවීමට වඩාත් සුදුසුව වචන දක්වා ඇති වරණය. මොකක්ද මේ මොකක් ගැනද මේ තියෙන්නේ? ආහාරවල පෝෂණයට හානි වන අවස්ථා 1. ආහාරවල පෝෂණයට පෝෂණ ගුණයට හානි වන අවස්ථා. නේද?
ඔව් ඒක තමයි මේකේ එතකොට පිළිතුර වෙන්නේ කීයද 17. එකනේ ආහාර වල පෝෂක ගුණයට හානි වෙන අවස්ථා. ඒකත් හරි ලේසි කාරණයක්. මේ එච්චර අමාරු දෙයක් නෙමෙයි. බලන්න පහේ පෙළවතේ මෙන්න මෙහෙම එකක් ඇති සටහනක්. මෙන්න මෙහෙම සටහනක් ඇති. ආහාර නිෂ්පාදනයේදී පිළියෙල කිරීමේදී ප්‍රවාහනයේදී පරිභෝජනය හා ගබඩා කිරීම. මේ ආහාර සුරක්ෂිතතාවය. ඒතකොට ආහාරයක් සුරක්ෂිත වෙන්නේ මෙන්න මේ අවස්ථාවවලදී ඒක හොඳට මේ කළොත් විතරයි. ආහාර නිෂ්පාදනයේදී ආහාර ප්‍රවාහනය කිරීමේදී ගබඩා කිරීමේදී පිළියෙල කිරීමේදී පරිභෝජනයේදී යහපත් වෙන විදිහට කළොත් තමයි ආහාර සුරක්ෂිතතාවය කියන එක ඇති වෙන්නේ. නැත්නම් ආහාර වල පෝෂණ ගුණයට හානි නොවන්නේ. නැත්නම් හානි වෙනවා. මේ අවස්ථාවවලදී පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන්. නිෂ්පාදනයේ ප්‍රවාහනයේදී හිමි වෙන්න පුළුවන්. තැල්ල පොඩි වෙලා පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන්. ගබඩා කිරීමේදී ගුල්ල ගහන්න පුළුවන්. පිළියෙල කිරීමෙත් එහෙමයි. සමහර අය කපලා හොදනවා. සමහර ඉල්ල වර්ග දිනවා කපලා හොදන්න හොඳ නැහැ. එතකොට ඒවා තියෙන වර්ණක රසක මේ විටමින වර්ග ඉවත් වෙනවා. ඒකයි ඒකේ පිළියෙල කිරීමේදී. පරිභෝජනයේදීත් එහෙමයි. සමහර අය කෑම ගන්නකොට හොඳ කොටස් ටික එළියට දාලා වැඩක් ගන්න නැති ටික ආහාරයට ගන්න. ඒකයි මේ කිව්වේ. නිෂ්පාදනයේදීත් එහෙමයි. එක ද්‍රව්‍ය මේවට එකතු වෙනවා. වැලි හරි වගේ දේවල් එකතු වෙනවා. ඒකට ආහාර නිෂ්පාදනයේ ඉඳන් ප්‍රවාහනයේ ගබඩා කිරීමේදී පිළියෙල කිරීමේදී පරිභෝජනයේදී කියන මේ හැම අවස්ථාවකදීම අපි පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒවා වළක්වාගෙන තමයි මේ ආහාර නිෂ්පාදනය කළ යුතු වන්නේ. මිනිස් හෘදය පිහිටා ඇත්තේ කොහොමද කියලා අහන්න. හෘදය පිහිටලා තියෙන්නේ කොහොමද? මේ කියන ආකාර වලින් කොහොමද? මේක මේ සාමාන්‍ය ලීසි කාරණයක්. පළවෙනි එක සර්. පළවෙනි එක නේද? උරස් කුහරයේ පෙනහළ දෙක අතර තරමක් වම් පැත්තට බර වේ. මෙන්න මේ මෙහෙම බර වෙලා තියෙන්නේ. මේ පැත්තට බර වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ වම මගේ. ඒතර මෙහෙම බර වෙලා තියෙන්නේ. වම් පැත්තට බරව. උරස් කුහරයේ තමයි තියෙන්නේ. මෙතන තමයි තියෙන්නේ. මේ හරිය තියෙන්නේ. හරි? එතකොට වම් පැත්තට බර වෙලා තමයි තියෙන්නේ. එතකොට උත්තරය 18 1. ඊළඟට 19. මේ පේපර් එක හරි ලේසි ප්‍රශ්න පත්‍රය. එච්චර අමාරු නෑ. 19 පස්වෙනි ශික්ෂා පදය මේක අපි විස්තර කරපු ප්‍රශ්නයක් වෙනවා. හතරවෙනි එක. හතරවෙනි එක හරිද? අකරණීය. බලමු අපි මේ රෝග ටික පොඩ්ඩක් මේ මතක් වෙන්න ඕනේද මම මේ හදන් ආවේ. මේ මතක තියෙන්න ඕන නිසා නිතර නිතර කතා කරාම මතක හිරිනවනේ. බලන්න. ඔන්න ඔය රෝග හතර. ලියුකේමියාව කියන්නේ මොකද්ද? පීනස, හිමෝෆීලියාව, හෘද අකරණීය. ලියුකේමියාව කියන එක මොකද්ද ඇත්තටම? කියන්න බලන්න පුළුවන් නම් ලියුකේමියාව කියන්නේ මොකක්ද කියලා. මේක දිහා බලාගෙන කිව්වොත් කමන්නේ මේක පහේ පෙළ පොතේ මේ ඔක්කොම අරන් තියෙන්නේ. පහේ පෙළ පොතේ පාඩමෙන් තමයි මේ රුධිර සංසන්ද පද්ධතිය ආයි ශ්වසන පද්ධතිය සම්බන්ධ රුධිර පට්ටිකා අඩු වෙනවා. පට්ටිකා අඩු වෙනවා ලියුකේමියාව කියන්නේ. ඔව්. නෑ. පට්ටිකා නෙමෙයි. සුදුරුදාන ශෛල ප්‍රමාණය ඉහළ යනවා. ඒක නිසා තමයි මේවා අඩු වෙන්නේ. ඇත්ත පට්ටිකා අඩු වීම නෙමෙයි මෙතන කතා කරන්නේ සුදුරුදාන ප්‍රමාණය ඉහළ යාම. ඒ නිසා තමයි මේවා අඩු වෙන්නේ. මේවා ඉහළ ගියහම මේවා අඩු වෙන්න ගන්නවා. ඒක හරි. අර කියපු කාරණේ හරි. නමුත් ප්‍රධාන කාරණේ තමයි සුදුරුදුර ශෛල ප්‍රමාණය ඉහළ යාම. ඒ වුණාම තමයි ලියුකේමියාව හැදෙන්නේ. ඒකට හේතු තමයි විකිරණ විවිධ රසායන ද්‍රව්‍ය ඖෂධ වර්ග හේතු වෙනවා මේ ලියුකේමියාව ඇතිවීමට. ඊළඟ ලියුකේමියාව පිළිකා රෝගී තත්ත්වයක් වන අතර ඒවා නිශ්චිත ප්‍රතිකාර ඇත. එම නිසා බොහෝ රෝගීන් සාර්ථකව සුවය ලබනවා වේලාසනින් දැනගත්තොත්. නැත්තම් ටිකක් අපිට හොඳ කරන්න අමාරු වෙනවා. හරි? වේලාසනින් දැනගත්තොත් පුළුවන්. හිමෝෆීලියාව කියන්නේ මොකද්ද? ආවේනික රෝගයක්. ඊට බාහිරින් නැති වෙන තුවාලයකින් දැන් තුවාලයක් ඇතුළොත් එහෙම මොකද වෙන්නේ? නොකඩමාව රුධිරය ගලා යනවා. නතර වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා තුවාලයක් සිද්ධ වුණාට පස්සේ නිකන් කබොල්ලක් වගේ හැදෙනවා. ඒ කියන්නේ කබොල්ලක් වගේ හැදෙනවා කියන්නේ අපේ රුධිර පට්ටිකා එතන ඇවිල්ලා හිර වෙලා ඒ සිදුර වහ ගන්නවා. දැන් සමහර අයගේ එහෙම වෙන්නේ නැහැ. ස්වභාවිකව වෙවිලා ඒක වෙන්නේ නැහැ. ගොඩ වෙලාවක් ලේ යනවා. රුධිර කැටියක් හැදෙන්නෙම නැහැ. අන්න ඒ තත්ත්වෙට අපි කියනවා මොකද්ද? හිමොග්ලොබ්. හිමෝෆීලියා. ඔව් හිමෝෆීලියා. පට්ටිකා ශෛල ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් නිසා තමයි මේ හිමෝෆීලියාව කියන එක ඇති වෙන්නේ. ගොඩාක් අය හැදෙන්නේ පිරිමි අය තමයි ගොඩක් මේ ගැන දුක් වෙන්නේ මේ ගැන හැදිලාම ලේ ගමනාගමනේ වැඩි වෙන්නේ. හරි? එතකොට කාන්තාවන්ට මේක නොවැළඳෙන අතර මෙම අය වාහකයන් ලෙස ක්‍රියා කරනවා. කාන්තාවන්ට මේක හැදෙන්නේ
කාන්තාවන් පුරුෂයන් සමග එකතු වෙලා තමයි දරු පරම්පරාවක් හැදෙනකොට ඒ දරු පරම්පරාවට ගමන් කරනවා. තමන් වාහකයෙක් වෙනවා. නමුත් තමන්ට ලෙඩේ නැහැ. ඒක ඥාන වලින් තමයි යන්නේ. අපේ ශරීරයේ තියෙන ඥාන වලින්. ඊළඟට පීනස. ප්‍රභේද ගණනාවක් තියෙන සසන මාර්ගයේ ඉහළ කොටසේ ඇති වෙන ආසාත්මිකතාවක් නිසා, ඇලර්ජි එකක් නින්දා. තමයි පීනස කියන එක ඇති වෙන්නේ. මේක රෝගී තත්වයක්. සිසිල් වාතයේ ආග්‍රහණය කිරීම, සිසිල් බීම පානය කිරීම, ඩයි වර්ග, දුම, මදුරු දඟර, නිවෙස් තුල විදුලි උහුඹු ආදී සතුන්ගේ දැල් නිසා ඇතිවන ආසාත්මිකතාව නිසා පීනස කියන එක ඇති වෙනවා. මේ දූවිලි මේ සතුන්ගේ ඔය දැල් මකුණු දැල් ආදී දූවිලි රැඳෙනවා. ඒවා නාසයට ගියාට පස්සේ දැල් වල තියෙනවත් මේවට එකතු වෙලා ගියාට පස්සේ ශරීරය තුළට ආසාත්මිකතාව ඇති වෙනවා. ඒම නිසා ඇති වෙන තත්ත්වයට අපි කියනවා මොකද්ද? පීනස කියලා. හෘදකරණය කියන්නේ හෘදයෙන් ඉටවන ප්‍රධාන කාර්ය වන රුධිර සංසරණය පවත්වා ගැනීමට හෘදයට නොහැකි වීම. හෘදයට ඒ ප්‍රධාන කාර්යයන් ටික කරගෙන යන්න බැරි වෙනවා. ඒ තත්ත්වයට අපි මොකද්ද කියන්නේ? ඒ රෝගී තත්ත්වයට හෘදකරණීය. හරි? මේ තව කාරණා ටිකකුත් තියෙන පොඩ්ඩක් බලන්න ඒක. මේකත් පහේ පළපතෙන් තමයි අරන් තියෙන්නේ. ඊළඟට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඒතොර මේකේ හරි රුධිර සංසරණ පද්ධතියේ කිසියම් නාල වර්ගයක ලක්ෂණ පහක් දැක්වේ. මේ තියෙන්නේ රුධිර සංසරණ පද්ධතියේ නාල අපි දන්නවා නාල වර්ග කීයක් තියෙනවද රුධිර සංසරණ පද්ධතිය? මට කියන්න බෑ නාල වර්ග ටික. ශිරා දමනි. දෙකයි ඔව් දමනි ශිරා තව එකක් තියෙනවා. දෙකයි නෙමෙයි. කේශනාලි. කේශනාලිකා. දමනි ශිරා කේශනාලිකා කියලා නාල වර්ග තුනක් තියෙනවා. දමනි ශිරා කේශනාලිකා. එතකොට මේකේ අහනවා මේ තියෙන එකක් මේ බලන්න මේ තියෙන එක නගින් මේක උත්තරේ කවුද දෙන්නේ? බිත්ති ඝනකම වෙන්නේ ප්‍රශ්නේ. දමනි. මේ දමනි ගැනද කියන්නේ? මේ කියන්නේ දමනි ගැන කියලා නේද කියන්නේ? හරි. මේ කියන්නේ ඇත්තටම දමනි ගැන තමයි. දමනි ගැන කියන්නේ. ඒක පහේ පෙළ පොතේ මෙන්න මෙහෙම වගුවක් තියෙනවා බලන්න. පහේ එක වගුව දමනි සහ ශිරාවල සංසන්දනයක්. මේවා බිත්ති ඝනකම් ප්‍රත්‍යස්තය ඇදෙන සුළුයි. මේවා බිත්ති තුනී ප්‍රත්‍යස්ත බව අඩුයි. අභ්‍යන්තර කපාට තියෙනවා දමනි වල අභ්‍යන්තර කපාට මේක නැහැ. දමනි වල කපාට නැහැ. මේවා කපාට තියෙන්නේ. තියෙනවා. ඔව් ශිරාවල කපාට තියෙනවා දමනි වල නැහැ. ගමන වේගවත් පීඩනය වැඩි දමනි වල හෘදය ගමනයේ සෙමෙන් සිදුවේ පීඩනය අඩුයි. ඒකට මේකත් පොඩ්ඩක් ඒ වගුවත් මේ හාමුදුරුවෝ පොඩ්ඩක් බලා ගන්න මේ පෙළ පොතේ තියෙනම වගුවක්. ඒ ඔස්සේ බැලුවහම දැන් මේකේ 21 උත්තරේ එන්නේ මොකද එන්න? පළවෙනි එක. ඒ 21 ඒ කියලාද කියන්නේ? 21 සර්. ඔව් ඔව්. සරි අපි මේ දැන් කතා කරේ මේකනේ. 20 සර්. 20 කතා කරේ සරි ඈ. එතකොට මේකේ උත්තරේ කිව්ව මොකද්ද? ඝනකාමය ප්‍රත්‍යස්සයි කොහොම උත්තරේ මොකද්ද? දමනි. දමනි. දමනි ගැන තමයි මේ කතා කරන්නේ. හරි? ශිරා කේශනාලිකා ගැන නෙමෙයි. 21 අහන්නේ ශීරපායි සත්වයන්ගේ රුධිර සෛල පිළිබඳ පහ සඳහන් ලක්ෂණ සලකා බලන්න. න්‍යෂ්ටියක් තියෙනවලු. රතු ඇට මිදුළු වල තමයි නිපද වෙන්නේ. ආයු කාලය සතියක් පමණ වේ. ඇමීබාකාර චලන දක්වයි. එතකොට සර් දෙවෙනි එක. උත්තරේ 21 2. ඔව් දෙවෙනි එක B. ඔව්. රතු ඇට මිදුළු වල නිපද. ඔව් නිපද වේ. පොදු ලක්ෂණයේ පොදු අඩංගු වර්ණය වෙන්නේ රතු ඇට මිදුළු තුල නිපද වේ කියන එක. හරිද? න්‍යෂ්ටිය කියන එක රුධිර න්‍යෂ්ටිය හැමෝටම තියෙනවද? රුධිර සෛල වර්ග කීයක් තියෙනවද කියන්න බෑ. සෛල වර්ග රුධිර සෛල වර්ග 3යි නේ සර්. කියන්නේ ඈ මට කියන්නකෝ මේ සෛල වර්ග තුන. මේ රතු රුධිරාණු සුදු රුධිරාණු රුධිර පට්ටික. ඔව් හොඳයි. රතු රුධිරාණු සුදු රුධිරාණු රුධිර පට්ටිකා කියන වර්ග තුනක් තියෙනවා. ඒතර ඒ තුනෙන් කාටද න්‍යෂ්ටියක් අඩංගු නැත්තේ? රුධිර පට්ටිකා. පට්ටිකා වලට න්‍යෂ්ටිය නැහැ. ඒක තමයි හේතුව. ඒකින් තමයි මේකේ පිළිතුර B කියන එක උත්තරේ එන්නේ. හරි පට්ටිකා වලට න්‍යෂ්ටි නැහැ. ඒවා න්‍යෂ්ටි රහිත ඒවා. ඊළඟට 22 පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න. මේ තියෙනවා වැරදි එකක් තියෙනවලු. මොකද්ද වැරදි ප්‍රකාශය කියලා අහනවා. 22. එකක් තමයි ආහාර මාර්ගයේ දෙපසින්ම උඩ සහ යට විවෘත වූ නාලයක් ලෙස හැඳින්විය හැකියි. හරිද වැරදිද? මේක වෙන්න බෑ. ඒයි.
ඇයි වෙන්න බෑ කිව්වේ? උඩයි යටයි විවෘත නැද්ද? විවෘතයි විවෘතයි. විවෘතයි නේද? උඩ යට විවෘතයි. අපි කට පැත්තෙන් මෙහෙන් විවෘතයි. බුද මාර්ගයේ පැත්තෙන් බුදෙන් විවෘතයි එළියට. එතකොට දෙපසින්ම උඩ යට විවෘත නාලයක්. ඒක එහෙනම් හරි. මේ කාරණේ හරි. ඊළඟට ජීර්ණයටත් අවශෝෂණයට භාජන වූ ආහාරවල ජලය ලබන උරාගල් ලබන්නේ මහාන්තරයේ මගිනි. හරිද? වැරදි. වැරදි. ඒ හරි කුඩාන්තරයේදී නෙවුර නෑ මහාන්තරයේ ජලය කොටස් උරා. මහාන්තරයේදී ජලය කොටස් උරාගනිතා හොඳයි. මහාන්තරයෙන් තමයි ජලය කොටස් උරාගන්නේ ලබනයි. ලබනයි ජලය උරාගන්නේ මහාන්තරයේදී. අර අපි හාමුදුරුවෝ ඉස්සෙල්ලා කියපු මේ පෝෂක කොටස් උරාගන්නේ ශුද්‍රාන්තරයේදී. මොන මතක තියාගන්න. මොකද තව ප්‍රශ්නයකට අහන්න පුළුවන්. මහාන්තරයේ විසින් උරා ගන්න ලබන ද්‍රව්‍ය වන්නේ කියලා. ඒකට ආහාර වල තියෙන ජලයයි ලවණ වර්ගයයි තමයි මහාන්තරයේදී උරා ගන්නේ. විටමිනත් එහෙමයි. 22 ජීර්ණ වූ ආහාර අවශෝෂණය කළවන්නේ ආමාශයෙන්. ඒක හරියද වැරදිද? වැරදි නේද? කලවම් කරන්නේ ආමාශය. ඔව් කලවම් කිරීම අර ආමාශික විෂ සමග මිශ්‍ර කිරීම සහ ඒක ආම්ලාශයෙන් බවට පත් කරලා තල්ලු කිරීම තමයි ආමාශයෙන් වෙන්නේ. එතකොට ඒක මේක තමයි ඇත්තටම බැලුවොත් මේකේ වැරදි පිළිතුර වෙන්නේ. මේක තමයි වැරදි. ඒක තමයි පිළිතුර වෙන්න ඕනේ. උණ්ඩුකය හා උණ්ඩුක පුච්චය යන අවයව යුගල අතර ජීර්ණය සඳහා ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු නොකරයි. උණ්ඩුකයයි උණ්ඩුක පුච්චයයි ගත්තාම යන අවයව යුගල ආහාර ජීර්ණ සඳහා ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු නොකරයි. හරිද ඒක? හා? ඒක හරිද? ඔව් ඒකත් හරි. එතකොට මේක උත්තරේ මොකක්ද? තුන්වෙනි එක සර්. ඔව්. වැරදි ප්‍රකාශය වෙන්නේ ජීර්ණ වූ ආහාර අවශෝෂණය කර ලබන්නේ ආමාශයෙන්. මෙන්න මේක තමයි උත්තරේ. හරි. ඊළඟට 23ට යන්න. 23 මොකක්ද අහන්නේ? මොලේ මගින් ඉටු කරන කාර්ය කීපයක්. ඔව් මොලේ මගින් ඉටු කරන කාර්ය කීපයක් අහන්නේ. මොකක්ද අහන්නේ මොලේ මගින් ඉටු කරන කාර්ය? ඒ සමතුලිත බවක් කියන්නේ. ඔව් හෘද ස්පන්දනයේ පාලනය කිරීම මත. උත්තරේ මස්තිෂ්කය අනුමස්තිෂ්කයේ සුෂුම්නා sorry අනුමස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකයේ මස්තිෂ්කයේ කියන එක තමයි උත්තරේ කියන්නේ. පළවෙනි එක කියලානේ. මේක කියලා උත්තරේ කි බලමු අපි කවුද කියලා. දෙවෙනි එක සර්. බලමු. ඔන්න මස්තිෂ්කයේ අනුමස්තිෂ්කයේ සහ සුෂුම්නා ශීර්ෂකයේ කාර්යය තියෙන. මේක පහේ පෙළපොතේ තියෙන කොට බලන්න. ටිකක් ඉන්න එක පේන්නේ නැහනේ. දැන් පේනවනේ. ඊටවන කාර්ය පදනම් කරන මොළයේ කොටස් තුනකට බෙදෙනවා මස්තිෂ්කයේ අනුමස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකයේ කොටස් තුනකට. එතන මේ එක එක වෙන කාර්යයන් ටික තියෙනවා මේකේ. මෙතන බලන්න මේ මොළයේ විශාලම කොටස මස්තිෂ්කයේ අර්ධගෝල දෙකක් තියෙනවා. දකුණු වම් කියලා අර්ධගෝල දෙකක්. අර්ධගෝලයේ දකුණු පැත්ත වම් දකුණු මස්තිෂ්ක අර්ධගෝලයේ වම් පැත්තේ පාලනය වෙනවා. මස්තිෂ්කයේ කෘත්‍යය මතකයේ බුද්ධිය දැනුමයි මානසික ක්‍රියා පාලනය කිරීම, වේදනාව සිසිල උණුසුම රස ගන්ධය, පෙනීම, ශබ්දය ඇසීම වෙන සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම, ආවේග ලබා ගැනීම සහ තේරුම් ගැනීම ගවඩා කිරීම, ශරීර චලන ඇති කිරීමට දායක වීම. ඔන්න මස්තිෂ්කය. අනුමස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකය තාමුණු පොතෙන් බලා ගන්න පුළුවන් පහේ පොතේ මේ කාරණා ටික තියෙනවා. ඒතර පිළිතුර මොකක්ද? හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරය. ඒ කියන්නේ කීයද උත්තරය? 23 හතරවෙනි එක කියලාද කියන්නේ? ඔව්. නෑ පළවෙනි එක සර්. පළවෙනි එකේ ඉන්නේ නේද? දේහේ සමතුලිත බව අනුමස්තිෂ්කයෙන්, හෘද ස්පන්දනයේ සුෂුම්නා ශීර්ෂකයෙන්, මතකයේ බුද්ධිය මස්තිෂ්කයෙන්. පළවෙනි එකයි උත්තරේ. නේද? ඔව් සර්. ඔව්. මේක වෙන්න බෑනේ. නෑ ඒක හරියි. ඒක වෙන්න බෑ. ඒකට උත්තරේ පළවෙනි එක 23 1. ඊළඟට 24 මේ ප්‍රශ්පතේ හරි ලේසි. මම ඒකෙත් පොඩි තොරතුරු ටිකක් අරන් ආවා මේ බලන්න මේ පිටුව ගිහිල්ලා. මෙන්න මේ පිටුව බලා ගන්න. පෙළ පොතේ මේ පිටුව 24 පිටස. ඔව් ඒ පිටුවේ 20 ටික තියෙනවා. ඊළඟට 20 කීයද අපි කතා කරන්නේ 4 නේ. සර් කීයෙන්ද නවත්තන්නේ සර්? අපි 25ක් වගේ කරලා නතර කරනවා. 4යිනේ විලාමනේ. 4ට එහා එකක් පොඩ්ඩක්වත් ඉන්නේ නැහැ. මුත්‍රාශයේ තැම්පත් වෙන මුත්‍ර ශරීරයෙන් බැහැර කරන්නේ මුත්‍රාශයේ තැම්පත් වෙන මුත්‍ර ශරීරයෙන් බැහැර කරන්නේ මොකෙන්ද කියලා අහනවා. මුත්‍රා මාර්ගයේ.
මුත්‍රා මාර්ගය. ඒතර 24 කීයද උත්තරේ? 4. 4 වෙනි උත්තරේ. ඔව් 4 වෙනි උත්තරේ එන්නේ. ඒකටත් මේ පොතේ තියෙන පොඩ බලා ගන්න මේ පිටු දෙක. පහේ පෙළ පොතේ මේ තියෙන මොකද්ද? ශ්‍රාවීය පද. ඔව් මුත්‍ර බහිශ්‍රාවී පද්ධතිය. මේ මුත්‍ර வாහිනී තියෙනවා, මුත්‍රාශය කියලා එකක් තියෙනවා, මුත්‍ර විවරයක් තියෙනවා මෙතනින්. ඊළඟට වකුගඩු දෙකක් තියෙනවා. පිටිපස්ස පැත්තෙන් බැලුවොත් නම් මේ මෙතන තමයි වකුගඩු දෙක පිහිටලා තියෙන්නේ. ඒක තමයි රූපේ පෙන්වන්නේ. 69 පිටනේෂ. 69 69 පිටු. 60 ඔය පිටුව මට මතක නැහැ කීයද කියලා. කොහමරි මේ 69 පිටුව තමයි දැන් අපි හම්බු කිව්වේ. ඔය 69 පිටුවේ එන්න පුළුවන් මොකද තියෙන්නේ. බලන්න පොඩ්ඩක් මෙන්න මේ රූප දෙක තියෙන්නයි ඕනේ. මේක කියව ගන්න. හරි? වැදගත් කාරණා හින්දා මම ඔය ගත්තේ පෙන්නන්න. හාමුදුරු කියව ගන්න. පුළුවන් එතකොට. 25 දේහි බහිශ්‍රාවී ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරයි. බහිශ්‍රාවී ඉන්ද්‍රියක් වෙන්නේ කවුද? මේ සමස. සම. අනිත් බහිශ්‍රාවී ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. මේ බුද මාර්ගයේ ගුදේ උණ්ඩක පුච්චය කියනවා. මේ ඔක්කොම අපි හිතනවා බහිශ්‍රාවී අවයවද කියලා. මේවා ඔක්කොම බහිශ්‍රාවී නෙමේ. උත්තරේ අපේ තියෙන බහිශ්‍රාවී ඉන්ද්‍රිය කීපයක් කියන්න බලන්න ශරීරයේ තියෙන. සාම පෙනහළු. සම පෙනහළු. වකුගඩු. තව සම පෙනහළු වකුගඩු සහ අක්මාව. අක්මාවත් අයිති වෙනවා. හරි බහිශ්‍රාවී කාර්යයට යද්දායක වෙනවා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් තියෙන්නේ මෙතන මේ තියෙන නැති අය ඉන්නේ අනිත් අය. උත්තරය 25 1. 25 1. ඔව්. ඊළඟට 25ක් අපි කතා කරන්නේ. ඔව් අද අපි මෙතනින් නතර කරමු 25 ප්‍රශ්න කතා කරපු නිසා. එතකොට මේ කාරණා ටික ආයෙ පොඩ්ඩක් බලන්න. බලලා මේකේ තියෙන අඩුපාඩු ටික සකස් කරගන්න මේ කතා කරනකොට තිබිච්ච තොරතුරු වල. අපි හෙට උදේ මේ ටික කතා කරලා අනිත් ප්‍රශ්න පත්‍රයේ කොටසක් කතා කරන්න පුළුවන් කියලා බලමු. තව ටිකක් විස්තර කතා කරන්න තිබි මම මේ ස්ලයිඩ් ටිකක් අරන් ආවා. මේ හදාගෙන මේ පෙළ පොතේම තියෙන්නේ. නමුත් මට ඒ ටික පෙන්වන්න එහෙම හම්බුන්නේ නැහැ. මේ රුධිර ගැන කතා කරනකොට මෙන්න මේ ටික ඉතාම වැදගත්. මේවා බලා ගන්න ඕනේ. රුධිර සංසන්දනපත්තිය දැන ගන්නකොට මෙන්න මේ වගේ කොටස් කීපයක් තියෙනවා. මේකේ රුධිරයේ කොටස් දෙකකට බෙදෙනවා. රුධිර ප්ලාස්මේ රුධිර සෛල වල විදිහටයි. එතකොට ප්ලාස්මේ එහෙමම තියෙද්දි මේ රුධිර සෛල වර්ග අපි ආයෙ බෙදෙනවා. සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ සුදුර පට්ටිකා. සුදු රුධිරාණු ආයෙ වර්ග වලට. ඔව් 44 පිටුව වෙන්නේ නැති මම මතක නැහැ පිටුව නම්. පොඩ්ඩක් බලන්න මේ පිටු දෙක. මේකත් ඉදා වැදගත්. මම ඒකයි මේ පෙන්නන්න අරන් ආවේ. එතකොට මේ පිටු පොඩ්ඩක් බලා ගන්න. මේව නම් මම පෙන්නුවද? එතකොට ඔන්න ඔය කාරණා ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ. එතකොට අපි හෙට උදේ මේකේ ඉතුරු 15 බොහෝ විට කතා කරලා ඉවර කරන්න පුළුවන්. මේ පොඩ්ඩනේ තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය ගොඩක් ලේසි. එච්චර අමාරු නැහැ. සාමාන්‍ය දැනීමක් තියෙනවා මේ පළවෙනි කොටස උත්තර ටික ලියන්න පුළුවන්. ලොකු ගැඹුරු කාරණා මේකේ විමසලා නැහැ. ඒතකොට එහෙනම් අපි අදට ගොඩක්ම තියෙනවා නේද? කතා කරපේවත් ගොඩක්ම තියෙනවා. කතා කරපුවා ගොඩක්ම තියෙනවා. මේ වැනි මම ගොඩක් ප්‍රශ්න ගන්නෙ. ඒවම තමයි නැවත නැතිනම් අහන්නේ. ඉතින් ඒ හින්දා මේ බලන්න මේ ඒවා නැවත කරන්න. මේ අපේ මේ අලුතෙන් පිරිවෙනක් පොඩක් ඉන්න යන්න එපා. අපි ඉතින් පාඩම මෙතනින් අතට එතකොට මේ රෙකෝඩ් ඔෆ් කරන්නද? ඔෆ් කරන්න. මම මේ ඔෆ් කරන්න කියලා හැදුවේ. ඔහෙන් ඔෆ් කරන්න කොට අපි කතා කරලා මම ඉවර කරමු. මම මෙහෙන් ඔෆ් කරා.